ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය නැවතත් බලාත්මක කෙරේ. යුද හමුදාපතිවරයාගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්. ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. යුද උණුසුම මධ්‍යයේ රුසියාවෙන් න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමක්. පාස්කු ඉරිදා ඛේදවාචකය සිදු වී අදට වසර 3ක් ගත වනවා. ඒ වෙනුවෙන් සිදු කළ විවිධ සිහි කැඳවුම් අද පාර්ලිමේන්තුවේදී මෙන්ම ස්ථාන කිහිපයකම පැවැත්වුණා. දෙදහස් දහ නවය වසරේ අප්‍රේල් මස 21 වනදා මෙරට ඉතිහාසය තුළ අඳුරු මතක පමණක් ඉතිරි කළ දිනයක් බවට පත්වුණා. කිතුුණු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම එම අඳුරු මතක සේයාවේ සටහනයි. දේවස්ථාන සේම කොළඹ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්ට මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්. තවත් 500කට අධික පිරිසක් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා. අමිහිරි මතක ඉතිරි කළ පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3ක් ගතවන තැන මියගිය සහෘද ජනතාව සිහිපත් කරමින් අද විවිධ වැඩසටහන් දිවයින පුරා සංවිධානය කර තිබුණා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පිරිස සිහිපත් කරමින් විනාඩියක නිහැඬියාවක් පැවැත්වුණා. පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින සැමට ඉක්මන් සොය ප්‍රාර්ථනා කරන අතර එයින් දිවි අහිමි වූ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු. ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර ඇත්තේ ඉන්දියාව මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක සහයක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන 450ක විනිමය හුවමාරු පහසුකම් ආපසු ගෙවීම කල්දමා ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. ඊට අමතරව චීනය සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවත් ජපානයේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය ඕමානය සහ කටාර් රාජ්‍යයන්ගෙන්ද සහාය ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මාස 6ක් පමණ ඇතුළත කොටස් වශයෙන් ලැබෙනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන අතර අතරමැදි කාල සීමාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ජනතාවට සැපීම සඳහා අරමුදල් සම්පාදනය කරගත යුතු බවද රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර පවතින දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබා දීමට චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිත ආයතනය එක්ව අදාළ ආධාර ලබා දීමට තීරණය කර ඇති බවයි. වත්මන් දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම ආධාර ලබා දෙන අතර ලබා දෙන ආධාර පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැනට ජනතාව ඉදිරි ඇති ආර්ථික අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංකාවාසී ජනතාව
ඉතාමත්ම සාමකාමී ලෙස උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වමින් සිටිනවා. මේ උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් පැමිණිලා විශේෂයෙන්ම මේ මාර්ගයේ ගමන් කරන ජනතාවට එම මාර්ගවල ගමන් කිරීමට අපහසු වෙන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව අපි පසුගිය දින කිහිපෙහිදීම දැක්කා. විශේෂයෙන්ම ජනතාවට ගමන් කිරීමට අපහසු වන ආකාරයෙන් කටයුතු කිරීමත් එවැගේම ඊයේ දිනේ සිට යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම තෙල් බවුසර රටේ විවිධ ප්‍රදේශ වෙත රැගෙන යාමටත් අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අනිකුත් ප්‍රදේශවලට රැගෙන යාමටත් පහසුකම් සලසලා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ අනුව අපි මේ පහසුකම මේ අවස්ථාවේදී සපයමින් සිටිනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී අපි දැක්කා රටේ ජනතාව ඉදිරිපත් වෙලා සමහර ස්ථානවලදී මෙවැනි බාධක ඇති කරලා තිබෙන ස්ථානවලද ඉදිරිපත් වෙලා ඔවුන් විසින්ම මේ බාධක ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. එවැනි ජනතාවට අපි අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. බුද්ධිමත් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි මේ අවස්ථාවේ තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. ඔබ යුද සමයේදී ඒ වගේම විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිධ හමුදා පොලිසිය සමග එකතු වෙලා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන ලැබුවා. ඒ ආකාරයෙන්ම මේ අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කරලා ජනතාවටත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමටත් අවස්ථාව සලසා දීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස ආදරණීය ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. පොදු ප්‍රවාහන සේවාවලට බාධා කරමින් ඒවාට හානි කරන පුද්ගලයන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිලු මමුණුකම මහතා පවසනවා. මේ අතර බස් සංගම් අද ප්‍රකාශ කළේ බස් රථ සඳහා යෝජිත පෙරගෙවුම්පත් කාඩ්පත සඳහා අවසර ලබා දෙන්නේ නම් මගින් සඳහා සහනයක් ලබා දිය හැකි බවයි. ඊයේ දිනේ තුලත් අපි දැක්කා මාර්ග අයිවහිර කිරීම වගේම ළඟම බස් රථවලට පහර දීම් සිද්ධ වෙලා තියෙනවා. වහාම මේ කටයුතු නතර කරන්න කියන ඉල්ලීමක් අපි ජනතාවට කරන්නට අවශ්‍යයි. තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න ක්‍රම තියෙනවා. සාමකාමී විරෝධතාවය ප්‍රකාශ කිරීමේ කියාව තියෙනවා. කිසිම සාමකාමී විරෝධතාවයකට බලපෑම් කරලා නැහැ පොලිසියෙන්වත් රජයෙන්වත්. නමුත් සාමකාමී විරෝධතාවලට බලපෑම් කරන්නේ නැහැ වගේම ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ වලට බලපෑම් කරන්න සිද්ධ වෙනවා. පොළොන්නරුවේ ඒ වගේම මාතර වගේ ප්‍රදේශවල ළඟම බස් රථවලට පහර දීම් කරලා තිබුණා. ඒ වගේම ඉදිරියේදීත් රාජ්‍ය දේපොළ කියන්නේ ළඟම සහ රජයේ වාහන රාජ්‍ය දේපොළ ඒ රාජ්‍ය දේපොළ වලට උද්ඝෝෂණ මුවාවෙන් හානි කරන අය ඉන්නවා නම් එයා අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්න කියන උපදෙස් මේ වෙනකොටත් අපි ලබලා දීලා තියෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග බහුතරයක් දෙනාගේ එකම ප්‍රවාහන මාධ්‍ය පොදු ප්‍රවාහනයේ බවට පත් වෙනවා. අද පෞද්ගලික වාහනයක් දෛනිකව භාවිතා කරන එක ඒ තරම් ලේසි කාරණයක් නෙමෙයි තියෙන ඉන්ධන මිලත් එක්ක. ඒකෝර ජනතාවට ඉතුරු වෙන්නේ පොදු ප්‍රවාහනයේ පමණයි. ඒ නිසා ඔබට ඉතුරු වෙලා තියෙන මේ පොදු ප්‍රවාහනයට හානි කරන්න එපා. ඒක ජනතාවගේ සම්පතක්. ජනතාවට අයිතියක් තියෙනවා ඒක රැක ගන්න. විරෝධකරුවන්ගෙන් මම කරුණා කරලා ඉල්ලීමක් කරනවා. මාර්ග හරස් කරලා බස් රථ ගමනාගමනයට බාධා කරන්න කටයුතු කරන්න එපා. ඒක ඔබගේත් ඒ යන ජනතාවටත් කරන අවිරතාවයක්. දැන් අද පෙරවරුවේත් වාර්තා වුණා. ඒ වගේ ස්ථානයක නිට්ටඹු ස්ථානයක මාර්ගය හරස් කරලා තරුණ කණ්ඩායමක් පාටම බස් නවත්තන්න කටයුතු කරා. වාහන නවත්තන්න කටයුතු කරලා තිබුණා. නමුත් බස් එකේ හිටිය ජනතාව ඒකට එරෙහිව කටයුතු කරලා තිබුණා. ඉතින් එවැනි තත්ත්වයකට මුහුණ දුන්නොත් අපිමයි මේකෙන් තැලෙන්නේ. විරෝධතාව සමකාමීව කරන්න මාර්ග දෙපස ඒ විරෝධතාව කරාට කමක් නැහැ. නමුත් ප්‍රධාන මාර්ග අවහිර කරපුවාම අපි සියලු දෙනාටම එයින් බාධාවක් ඇති වෙනවා. මේ අතර බස් රථ සඳහා යෝජිත පෙරගෙවුම්පත් කාඩ්පත සඳහා අවසර ලබා දෙන්නේ නම් මගින් සඳහා සහනයක් ලබා දිය හැකි බවයි බස් සංගම් අද ප්‍රකාශ කළේ. දැනට අපි සැලසුම් කරලා තියෙනවා ඉක්මනටම මේ කාඩ් එක ගේන්න. ඒ කියන්නේ බස් එකේ මුදල් නොමැතිව ඒ කාඩ් එක ගේන්න. ඒ කාඩ් එක ගේන ආණ්ඩුව ඒ සඳහා ඉක්මනට උත්තරයක් අපිට දුන්නොත් ඒ කාඩ් එක ලැබීමේ වාසිය. මොකද අපි දකිනවා අපිට බස් එකේ යන පිරිවැයෙන් ආදායමෙන් අපිට 125ක්
15%ක ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා. ඒ අහිමි වෙන ලාභය අපි ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ආණ්ඩුවට අපි යෝජනා කරලා ඊයේ දිනේත් මා දැනුම් දුන්නා ඉක්මනින්ම කාඩ් එක. ඒ කියන්නේ මේ බස් රථයේ මුදල් නොමැතිව යන ක්‍රමවේදය ඉක්මනට සකසන්න කටයුතු කරන්න. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරමින් ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තා වුණා. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවතත් එලිමහන් ස්ථාන ඇතුළු සෑම අවස්ථාවකදීම මුවාවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,63,006ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් වාර්තා කළ පරිදි ගත වූ දිනේ කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,497ක් ලෙසයි. මේ අතර පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මුව ආවරණ පැළඳීම ඇතුළු කොවිඩ් රෙගුලාසි ලිහිල් කළත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත එලිමහන් ස්ථාන ඇතුළු සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. අද දිනේදී නැවත වරක් මුඛාවරණ පැළඳීම එලිමහනේදීත් අපි නැවත වරක් මුඛාවරණ පළඳින්න කියලා ඒ පරණ තීරණයම අපි අද ඉඳලා නැවතත් බලාත්මක කරා. ඒකට හේතු වුණේ අපි විද්වත් කමිටුව දැනට තියෙන කොවිඩ් මරණ සංඛ්‍යාව, රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය සහ එන්නත්කරණය කරන ලද ප්‍රතිශතය අනුව විද්‍යාත්මකව හිතලා ගත තීන්දුවක්. නමුත් රටේ දැනට පැවතිලා තියෙන වාතාවරණය අනුව අපි ඊයේ දිනේදී නැවතත් විද්වත් කමිටුව රැස් වෙලා නැවත වරක් රට සංසුන් වෙලා ඒකරාශී වීම අඩු වුණාට පස්සේ නැවතත් රට සාමාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ මෙම තීරණය නැවත සලකා බලන්න අපි තීරණය කරා. එතෙක් අපි පෙර පැවති විදිහටම ඇතුළතත් ඒ කියන්නේ ගොඩනැගිලි ඇතුළතත් ඒ වගේම එලිමහනෙත් මුඛාවරණය පැනඳගෙන සිටීම අපි තවදුරටත් අනිවාර්යයෙන් කරන්න හිතුවා. උණ බැලීම සහ අපි ස්ථානයකට ඇතුළත් වෙනකොට අපි ඇතුළත් වෙන අයගේ නාම ලේඛනයක් නඩත්තු කරා. ඒ දෙක තමයි අපි අයින් කරේ. ඒක බලාත්මක කරේ නෑ ඇත්තටම අපි. නමුත් මුවාවරණය පැළඳීම අපි නැවතත් බලාත්මක කරා. මේ අතර මෙරට පුරවැසියන් හට කොවිඩ් සිගුවන මාත්‍රාව ලබා දීම සහ ඉදිරි එන්නත් කරන කටයුතු සම්බන්ධයෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙලෙස අදහස් පළ කළා. හතරවෙනි මාත්‍රාවක් සම්බන්ධයෙන් කතිකාවතක් අපි ශ්‍රී ලංකාව තුළ තාම ආරම්භ කළා නැහැ. අපේ ACCD රැස්වීමක් අපි ලබන සතියේදී තියන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි 12-15 දරුවන්ට දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳවත් මේ හතරවෙනි මාත්‍රාව ලබා දීම පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එම සාකච්ඡාවල අනුව තමයි අපිට තීරණයක් දැනුම් දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3949ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,42,560ක් ලෙසයි. යුක්‍රේන රුසියානු අර්බුදය තවත් උණුසුම් කරමින් රුසියාව විසින් මහද්වීපික මිසයිලයක් අත්හදා බලා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව ඕනෑම ස්ථානයක සිට ඕනෑම ඉලක්කයකට නිවැරදිව පහරදිය හැකි ආකාරයේ නව මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට රුසියාව කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සර්මාට් ලෙස නම් කර ඇති එම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය දියත් කිරීම හරහා තම රටට තර්ජනයක් වන අයට දෙවරක් සිතීමට සිදුවනු ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් අවධාරණය කර ඇත්තේ. බැලිස්ටික් මිසයිල එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට එල්ල කළ හැකි ප්‍රබල මිසයිල වන අතර සර්මැට් මිසයිලයට න්‍යෂ්ටික ද්‍රව්‍ය සහිත ශීර්ෂයක් සවි කළ හැකි බවද විදෙස් වාර්තා පෙන්වාදී තිබෙනවා. ඒ අනුව රුසියාවේ න්‍යෂ්ටිකාවිය අතරට එක් වුණු නවතම අවිය සර්මැට් යයිද පැවසෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ. එමෙන්ම මෙම සර්මැට් මිසයිලය නිපදවීම සඳහා රුසියානු විද්‍යාඥයන්ට වසර ගණනාවක් ගත වී ඇතැයිද විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් රුසියාව න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලීම ඇමරිකාවේ පෙන්ටගනය විසින් සාමාන්‍ය තත්ත්වයක් බවට විස්තර කර ඇති අතර එක්සත් ජනපදයට එය කලින් දැනුම් දී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා. මේ අතර රුසියාවට තර්ජනය කිරීම සඳහා නේටෝ සංවිධානය විසින් යුක්‍රේනය භාවිත කිරීම නැවැත් වූ විට රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය අවසන් වනු ඇති බවට රුසියානු විදේශ අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. එසේ නොවුනහොත් රුසියාව දියත් කළ යුක්‍රේන විශේෂ මිලිටරි මෙහෙයුම එහි කර්තව්‍යයන් සියල්ල ඉටු වූ විට අවසන් වනු ඇති බවයි රුසියානු විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.
යුක්‍රේනයේ නැගෙනහිර ඩෝන්බාස්හි සාමකාමී ජනගහනය ආරක්ෂා කිරීම, යුක්‍රේනය හමුදාකරණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම මෙන්ම රුසියානු ආක්‍රමණයත් සමග යුක්‍රේන භූමියෙන් පැමිණෙන තර්ජන ඉවත් කිරීමද නේටෝ බලපෑම් අතරවන බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් නේටෝ සංවිධානය යුක්‍රේන භූමියේ සිට රුසියාවට තර්ජනය කරන ආකාරය පිළිබඳව රුසියානු විදේශ අමාත්‍යාංශය කිසිදු හෙළිදරව්වක් සිදු කර නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කළා. එමෙන්ම යුක්‍රේන ආක්‍රමණය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වන බැවින් එහි සියලු ඉලක්ක කරා ළඟා වනු ඇති බවද රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර එක්සත් ජනපදයේ ඉහළම ආරක්ෂක බුද්ධි අංශ විසින් රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රහාරයන් හරහා කිසිදු ජයග්‍රහණයක් ලබාගෙන නොමැති බවට අවධාරණය කර තිබෙනවා. යුද අධ්‍යයනය සඳහා වූ එම බුද්ධි අංශ වාර්තා කරන පරිදි රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ පෙරටුගාමී නගර වන රූබිෂ්නියා සහ පෝපස්නා නගර යටත් කර ගනිමින් සුළු ජයග්‍රහණ පමණක් ලබාගෙන ඇති බවයි එක්සත් ජනපද බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ. එමෙන්ම රුසියානු හමුදාවන් යුක්‍රේන ආක්‍රමණයේදී බහුවිධ මෙන්ම සාර්ථක සහ විශේෂ යුද ප්‍රගමනයන් සිදු කිරීමට මෙන්ම කිසිදු නව හැකියාවක් ප්‍රදර්ශනය කර නොමැති බවද එක්සත් ජනපදය අවධාරණය කර තිබෙනවා. රුසියාවේ මොස්කව් අගනුවර විසින් මැයි 9 වනදා ජයග්‍රාහී දින පෙළපාලියක් යුක්‍රේනයේ මරිපෝල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිවේදනය කිරීමත් සමග එක්සත් ජනපදය විසින් මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක් වනවා. කෙසේ වෙතත් මිනිස් ජීවිත බිලිගනිමින් මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ ජීවිතවලට තර්ජන එල්ල කර ඇති මෙම යුදමය වාතාවරණය හැකි විගසනවා වී ලෝක සාමය උදා වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කබද්දව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා. හෙද අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් ලබා දීම කාලෝචිත ක්‍රියාවක් බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. දැනට දිවයින පුරා හෙද විද්‍යාල 17ක් තුළින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර සේවා අවශ්‍යතාවය සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දේශීය සහ විදේශීය වශයෙන් හෙද සේවාවේ ඇති ඉල්ලුමට සරිලන ගුණාත්මක හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් හෙද උපාධියක් පිරිනැමීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියා. ලෝක ලදරු ළමා සහ නවයවුන් මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ මානසික රෝග වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය ඉදිරිපත් කර තිබෙනවා. අප්‍රේල් මස 23 වනදාට යෙදී ඇති ලෝක ලදරු ළමා සහ නවයවුන් මානසික සෞඛ්‍ය දිනයට සමගාමීවයි මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ. ලදරු ළමා සහ නවයවුන් වියේ පිරිස රටේ පවතින අර්බුදකාරී තත්වයට මුහුණ දීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද එහි සඳහන් කර තිබෙනවා. ළමුන් සහ යෞවනයන් ලෝක ජනගහනයෙන් 3/1 සම්පූර්ණ කරන අතර ළමා වියේදී ඇතිවන හිංසාකාරී අත්දැකීම් ජීවිත කාලය පුරාම මානසික හා ශාරීරික සෞඛ්‍යයට බලපාන බව පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කර ඇත්තේ. මෙම අර්බුදය තුළ ළමා සහ නවයවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම ආරක්ෂා කිරීමට පහත උපදෙස් පිළිපදින ලෙස එම සංගමය දන්වා තිබෙනවා. ඒ අනුව දරුවෙකුගේ හැඟීම් පිළිබඳ ස්ථාවරත්වයක් ලබා දීම සඳහා දුෂ්කරතා මධ්‍යයේ වුවද පාසලට පැමිණීම යෝග්‍ය වන බවයි එමගින් පෙන්වා දෙන්නේ. එමෙන්ම කෝපය, කනස්සල්ල සහ අධ්‍යයන කටයුතු සඳහා ඇති උනන්දුව අඩුවීම දරුවන් තුළ දක්නට ලැබෙන හේයින් දරුවන්ට මනාව සවන් දෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාධ්‍යවල විකාශය වන ප්‍රචණ්ඩත්වයේ මුසු තැන්වලදී ඔවුන් ඒවාට නිරාවරණය කිරීම අවම කරන ලෙසයි ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම බිය සහ අවිනිශ්චිත භාවය මෙවැනි අවස්ථාවල සාමාන්‍ය මානුෂීය ප්‍රතිචාර වන බව දරුවන්ට පැහැදිලි කර දෙන ලෙසද එම සංගමය ඉල්ලා තිබෙනවා. අනාගතයේදී දරුවන්ට මඟ පෙන්වීමට දෙමව්පියන් සිටින බවත් සහතික කරමින් ඔවුන් තුළ විශ්වාසය ඇති කිරීම මෙම කාල සීමාවේදී සිදු කළ යුතු බවයි ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කර ඇත්තේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ප්‍රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වර්තමානයේ පවතින අර්බුදය නිර්මාණය වූයේ සියලු දේශපාලන පක්ෂ අතීතයේ ගත් තීරණ නිසා බවත් එමගින් නිර්මාණය වූ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් දක්වා නිර්මාණය වී ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබෙනවා. අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පිරිස් නිර්දෝෂීන් ලෙස පෙනී සිටිමින් වර්තමාන රජයට සියලු චෝදනා එල්ල කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ. වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දීරුම් දුන් ඩයනා ගමගේ මහත්මිය අද සියදුරේ වැඩබාරගත්තා. ඒ බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේදී එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත්ද අල්විස් යන මහත්වරුන් මෙන්ම අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන්ද එක්ව සිටියා. රජයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ඊයේ පැවති වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත් වෙත වන ඉල්ලුම 24.6%කින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර තිබෙනවා. ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 97.5ක් වටිනා රජයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා මිල ගණන් කැඳවනු ලැබූ අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 162ක ලන්සු තැබීමක් සිදු කර තිබෙනවා. ඒ අතරින් තෝරාගත් ලන්සු වෙනුවෙන් රුපියල් බිලියන 48ක් පිළිගත් අතර එම බිල්පත් වෙනුවෙන් දින 91ක් සඳහා 23.21ක පොලියක්ද, දින 182ක් සඳහා 24.77ක පොලියක්ද, දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 24.36ක පොලියක්ද නියම කරනු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරි දින දෙක තුළ දිවයිනේ පවතින වැසි තත්ත්වයේ ධර්මක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයටද මෙම වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වලටද මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තම පුතුට අවසානය දුන් කෙනාගේ ජීවිතයට අවසානයක් නොපැතූ ඇය යහපත් භවයේ වටිනාකම කියා දුන් හැටි. ඇමරිකාවේ උසාවියකදී තවත් නඩු තීන්දුවක් ක්‍රියාත්මක වෙන දවසක්. සිදුවීම 39 හැවිරිදි නාවික හමුදා නිලධාරියෙක් වුණ සුලිමන් අබ්දුල් මුටකල්ලිම් නම් පුද්ගලයෙකුට තරුණයින් තිදෙනෙක් පහර දුන්නා. මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම පහර දීම සිදුවෙද්දී වෙඩි තැබීමක් නිසා සුලිමන් ජීවිතයෙන් සමුගත්තා. සිදුවීමේ වරදකරුවන් අතරින් එක් අයෙක් විදිහට මෙය මෙහෙය වූ වයස අවුරුදු 14ක තරුණයෙක් වුණ ජාවෝන් කවුල්ටර් හඳුනාගත්තා. උසාවියේදී නඩුවාර දිගහැරෙද්දී තවත් විශේෂ දවසක නඩු විමසීමක් පැවැත්වුණා. සිදුවුණේ නොසිතුව දෙයක්. ජීවිතක්ෂයට පත්වන සුලිමන්ගේ මව සහ අත්අඩංගුවේ පසුවන ජාවෝන් එකිනෙකා උසාවියේදී මුණ ගැසුණා. නඩු තීන්දුවේ විදියට ජාවෝන්ට මරණ දඬුවම නියම වෙලා තිබුණේ. තමන්ගේ පුතා මියගිය දවසේ ඉඳලා පුතාගේ ඡායාරූපයක් තමන් ළඟ තියාගෙන හිටීමේ මව නමින් රුකියේ අබ්දුල් මුටකල්ලිම්. උසාවියේදී සිදුවුණේ කවුරුත් නොහිතපු දෙයක්. රුකියේ නැත්නම් මියගිය තරුණයාගේ මව ඉදිරියට ආවා. තමන්ගේ පුතා ඝාතනය කළ පුද්ගලයා වැළඳගත්තා. ඊට පස්සේ ඇය කිව්ව කතාව ඒක තමයි වැදගත්ම දෙය. පලිගැනීමෙන් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන එකම දේ තව තවත් හිත්වල වෛරය එකතුවීම විතරයි. මට ඔබට වෛර කරන්න බැහැ. මගේ පුතාගේ මරණය මේ විදියට සිදුවෙන්න නියම වෙලා තියෙන්නේ නැති. ඉතින් දැන් ඔහු අපි ළඟ නැහැ. හැබැයි ඔබ තරුණයි. මම ඔබට සමාව දෙනවා. හැබැයි ඔබට බැහැ මේ සමාජය මරා දමන්න. මම කැමති මගේ පුතා ඝාතනය කළ ඔබ ලස්සන ජීවිතයක් ගත කරනවට. මේ විදියට කිව්ව රුකියේ කියනවා හැම දවසකම ඇය බන්ධනාගාරයට ඇවිත් වැරදි කළ මේ තරුණයට නිවැරදි කෙනෙක් වෙන්න මඟ පෙන්වනවා කියලා. තමන්ගේ පුතා ඝාතනය කළ කෙනෙක් ගැන වෛරයක් තරහාවක් නැතිව ඒ කෙනාට උදව් කරන්න හදන එක ඇත්තටම මියගිය පුතා වෙනුවෙන් මේ අම්මා කරන්නේ වටින දෙයක්. පුතාගේ මියදුන ජීවිතය නිසා තව කෙනෙක්ගේ ජීවිතය මිය දෙන්නට දෙන්න බැරි බව ඇය තීරණය කරනවා.
ඇයත් අම්මා කෙනෙක්. හිර කරලා තියෙන්නේ වෛරය තරහව ක්‍රෝධය. එලියට ගන්න ආතරය කරුණාව දයාව. අවධානය විදෙස් පුවත් වෙත. සුප්‍රකට විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගම සිය මෝටර් රථ මිල ගණන් ඉහළ නංවා ඇති නමුත් ඉල්ලුමේ අඩුවක් දක්නට නොලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එය ගෝලීය ඉන්ධන අර්බුද හමුවේ සුබවාදී තත්ත්වයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. ලොව බිලියනපති ඉලොන් මස්ක්ට අයත් ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගම විසින් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නමුත් එසේ තිබියදීත් එම සමාගමේ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම අඩු බවක් පෙනෙන්නට නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. ටෙස්ලා සමාගම විසින් මේ වන විට රථවාහන නිෂ්පාදනය සඳහා ඉහළ පිරිවැයකට මුහුණ දී සිටියත් සිය ගනුදෙනුකරුවන් වැඩිපුර ගෙවීමට කැමති බවට තහවුරු වී ඇති හැයින් වසරේ මුල් මාස 3 තුළ ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ලාභය ඩොලර් බිලියන 3.3 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම සමාගමේ බෙදා හැරීම් 68%කින් ඉහළ ගොස් ඇති අතර සැපයුම් දාම හිඟයක් නොතිබුණේ නම් ඒ තවදුරටත් වැඩි වන ඇති බවයි ටෙස්ලා සමාගම දැනුම් දී ඇත්තේ. මේ වන විට ෂැන්හයිහි ටෙස්ලා කර්මාන්ත ශාලාව කොවිඩ් සීමා කිරීම හේතුවෙන් වසා දමා ඇති නමුත් එය නැවත විවෘත කිරීමත් සමග නිෂ්පාදන වැඩි කළ හැකි බවද ටෙස්ලා සමාගම සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී ටෙස්ලා සමාගම ටෙක්සාස් සහ ජර්මනිය තුළ නව කර්මාන්ත ශාලා විවෘත කරමින් තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවටයි දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම කාලෝචිත කාරණයක් ලෙස විදේශ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වාලීමට චීන බලධාරීන් ආන්තික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බැවින් ෂැන්හයි ප්‍රදේශයේ සමස්ත ප්‍රජාවන් පීඩාවට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එහිදී ෂැන්හයි බලධාරීන්ගේ නිවේදන මගින් නගරවැසියන් සහ නිවැසියන් සතපොම් 100කට වැඩි ඈතකින් පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත මාරු කිරීමට නියෝග කර ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඒ අනුව පින්බෑන් පලාතේ නගරවැසියන් ඔවුන්ගේ නිවෙස් වලින් කිලෝමීටර 100 ගණනක් ඈත සේජියන් පලාතට ගෙන යාමට සැලසුම් කර ඇති අතර එහිදී ඔවුන්ට අවම වශයෙන් සතියක්වත් පිට පලාත රැඳී සිටීමට සිදුවනු ඇති බවට වාර්තා වනවා. කෙසේ වෙතත් කොවිඩ් ඍණාත්මක බවට පරීක්ෂා කළ අයට පමණක් පලාතෙන් පිටව යාමට සිදුවන බවටද දැනුම් දී ඇති අතර ඍණාත්මක පරීක්ෂණ ඇති පුද්ගලයන් ගෙන යන්නේ කවර හේතුවකටදයි චීන බලධාරීන් අවධාරණය කර නොමැති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. හෙට අප්‍රේල් මස 22 වනදා 1981 අංක 74 දරන පනතට අනුව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සිදු කර ඇත්තේ 1982 අප්‍රේල් මස 22 වන දිනයි. සොබා දහමට ඇති සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පෘථුවියේ විවිධ පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම වෙනුවෙන් නම් කරන ලද ලෝක මිහිතල දිනය අප්‍රේල් මස 22 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය 2009 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කර ඇත්තේ. ලොව පළමු වරට මිනිස් සාක්ෂිබද්ධ කිරීමක් සිදු කර ඇත්තේ 1969 අප්‍රේල් මස 22 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.